73 හොඳ දෙයක්. සත්තුන් ආරක්ෂා කරන එක පින්කම. ඒ නිසා රට වෙනුවෙන් සමහර පාලකයෝ වෙන රට වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. සල්ලි ලැබෙලා වැඩ කරන්නේ නැහැ. යටිමඩි ගන්නවා. ඒක වැරද්දක්. සමහරු ලැබෙන ටිකින් කරනවා. ඒක සාමාන්‍ය වෙන්න ඕන දෙයක්. හැබැයි සමහර ඉන්න තමන්ගේ සීමාව ඉක්මවලා ගිහලා මේ රට වෙනුවෙන් බොහොම ආදරෙන් රට වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. අන්න ඒක හොඳ වැඩ. දැන් අපිට දැන් සාමාන්‍ය දේත් හොඳම දේ වෙලානේ. නේ? ඒ නිසා අපි අන්න මේ වෙලාවවලදී මම මේ කියන්නේ ඕගොල්ලෝ අපි ජීවත් වෙන්නේ ඕවත් එක්කනේ නේ. බනින එකද මේ? ද්වේෂයෙන්ද කියන්නේ? නෑ නෑ මේ මිනිස්සුන්ගේ දෝෂේ නෙමෙයි අපේ දෝෂේ මේ කතා කරගන්නේ. අපි પરම්පරාවෙන් ආපු ගොංකන් දැන් මොකක් කරගන්න ඕනද? પરම්පරාවෙන් ආපු ගොංකන් ඊළඟ પરම්පරාවට දායද කරන්න එපා. මොකද ඕගොල්ලෝ කරපු ගොංකන් ටික ඊළඟ પરම්පරාවට දුන්නොත් මොකක් වෙනවද? ඊළඟ પરම්පරාව විනාශ වෙනවා. ඒ නිසා අපි ගාව දහම් පිළිබඳ වැරදි මත තිබුණේ නැද්ද? තිබුණා. ඒ මතේ දැන් අපි ඊළඟ પરම්පරාවට දෙන්න ඕනද? දුන්නොත් ඊළඟ પરම්පරාවත් ඉවරයි. ඒ නිසා අපි වැරදි මතේ ඊළඟ પરම්පරාවට දෙන්න එපා. එතකොට අපිට ලෝකේ හැමතැනදීම කියන මොකද්ද? ಜಾති ભેද එපා, ආගම් ભેද එපා, කුල ભેද එපා. හැබැයි පක්ෂ ભેද එපයි කියනවා. පක්ෂ ભેද එපයි කියන්නේ. පක්ෂ ભેද තියෙන්න ඕනේ. අනිත ඔක්කොම ભેද එපා. මේක තියෙන්නේ. ඕගොල්ලන්ට තේරෙන්නේ අපිට අන්තට්ටු පළඳලා තියෙන හැටි මේ මිනිස්සු. ඔය අපි UMP අපි ශ්‍රී ලංකා කියලා සංකල්ප හදන්නේ කවුද? ඒ මිනිස්සුමයි හදන්නේ. ඒ මිනිස්සු හදලා මොකද කරන්නේ? ඒක අස්සට මොකක් කරනවද අපි? එකතු කරනවා. එතකොට රැකෙන්න නිකන් බැඳලා තියෙනවා වගේ වැඩක් කරන්නේ ඔය. දැන් සමහර දෙනෙක් කට කතා වලින් එක දේවල් කරන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ ශ්‍රාවණ රජතුමා කාලේ මේ මොනවාද හනුමා රට ගෙනි තිබුවයි කියනෝනේ වල්ගේ ගෙනි තියාගෙන හැමතැනම ගින්දරපත්තු කරයි කියනෝනේ නේ. ඔය හනුමා රට ගෙනි තිබුවයි කියන කතාව ඔයගොල්ලෝ හිතන්න එපා හනුමා ගින්දරපත්තු කරන් ගිහලා රටේ හැමතැනම ගෙනි ඇවිල්ුවයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මොකද්ද හනුමා රට ගෙනි තිබුවා වගේ කියන්නේ? හනුමාන් කියන පුජ්‍යලා රාවණ රජතුමාට විරුද්ධව මේ රට හැමතැනම වැරදි ප්‍රචාර පැතිරෙවුවා. වැරදි ප්‍රචාරයක් වතුරවපු ගමන් රාවණ රජතුමා මොකක් කරාද? රටම ගිනි ගන්න ගත්තා. රාවණ රජතුමාට විරුද්ධ වුණා. අර සීතා දේවිය කියන්නේ අනුන්ගේ බිරිඳ රාවණ රජතුමා පැහැරගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් තියන් ඉන්නවා කියන වැරදි ආකල්පෙ මොකක් කරාද? වැරදි මතේ රට සේරු පැතිරෙවුවා. නේ? විභීෂණ එකතු වෙලා රට සේරු පතුරවපු ගමන් රාවණ රජතුමාට තිබිච්ච ප්‍රසාදෙ මිනිස්සුන් ගාව මොකක් වෙලා ගියාද? නැති වෙලා ගියා. අන්න ඒ දුර්වල අවස්ථාව ප්‍රයෝජන ගත්ත රාම රට ආක්‍රමණය කරා. පොඩ රට ගිනි තියන හනුමාන් රට ගිනි තියනවා කියන්නේ ওই වගේ. දැන් අපේ රට ඇතුළේ එහෙම දේවල් නෙමෙයිද වෙන්නේ. නේ එක සංකල්ප වලින් මොකක් කරනවද? මිනිස්සුන්ව විනාශ කරනවා. පක්ෂ වලට බෙදලා එක කුක්ටි වලට කෑලි වලට බෙදලා සංකල්ප වලින්. නේ අපි UMP අපි ශ්‍රී ලංකා කියපු ගමන් අපි මොකක්ද දෙන්නේ? ඔළුවට සංකල්පයක් දෙනවා. මේක අර හරක්ට දාන ලණුවක් වගේ. ලණුව දාන නාස් ලණුව. ඒ ලණුවක් දාලා අපි මොකක් කරලා තියෙනවද? අපි ශ්‍රී ලංකා කාර්යය අපි UMP කාර්යය කියලා හදලා තියෙනවා. අපි JVP කාර්යය කියලා අර පොඩි මොරාල් එකක් දීලා ලාස් ලණුව දාලා තියෙනවා. මේක දාන්නේ කවුද? අර උඩ ඉන්න අය. අපි ඒක ඇතුලේ ඉන්නවා. ඒ නිසා අපි ඒ තරම් ගොනු වෙන්න එපා තවම. හිතලා බලන්න. නෝනින් සලකලා බලනවා කියන එක කරලා බලන්න. අපි ගන්න ඕන තීරණය ගත යුතු වෙලාවේ නිවැරදිම තීරණය ගන්න. ප්‍රතිපාක්ෂික ධර්මතාවල් එන්නේ නැද්ද? හිතට වද දෙන ප්‍රතිපාක්ෂික වෙන ගොඩාක් දේවල් ඒ උනාට විශ්ලේෂණය කළා නම් තීරණය ගත්තේ ප්‍රතිපාක්ෂික ධර්මතාව එනකොට හැම වෙලෙම බලන්න විශ්ලේෂණය දිහා. මම මේ වෙලාවේ කළ යුතු හොඳම තීරණය තමයි මම අරන් තියෙන්නේ. ඒක මේ ආකාරයෙන් හේතුඵල සහිතව අපි දන්නා මෙන්න මේ හේතු නිසා මේක මේ වෙලාවේ මේ දේ කළ යුතුයි කියන එක. එහෙනම් ප්‍රතිපාක්ෂික ධර්මතාව එනකොටම හැම වෙලේම මොකක් කරන්නද? විශ්ලේෂණයට ඔළුව දාන්න. ඔළුව යොමු කරන්න. මේ නිසා මේක මෙහෙම, මේ නිසා මේක මෙහෙම වුණා. කොච්චර බාධාවල් ආවත් මම කළ යුතු දේ මේකයි කියලා. අන්න එදායින් පස්සේ දාර පුළන් Tamanට අනුන්ට ලෝකෙට හිත කර දෙයක් කරා කියලා මමත් ඒ වැඩේට මගේ උදව්ව කරා කියලා සතුටු වෙන්න පුළුවන් ඊළඟ પરම්පරාවක් මේ රටේ ආරක්ෂා කරන්න. දැන් අපි මොකක් කරගන්නේ? මේ කාල සීමාවට අපි පක්ෂ ભેද ටික හදාගන්න. අපේ අරවයි මේවයි අපේ පෞද්ගලික කෝන්තර ටික හදාගෙන අල්ලපු ගෙදර එකාට වැඩේ දෙන්න ඕන අපි පත් වෙලා නේ අල්ලපු ගෙදර මිනිට කෙලවන්න ඕනේ. එහෙමනේ කියන්නේ. උන්ට දෙන්න හිටපන්කෝ අපේ මේ වෙච්ච ගමන් නේ එදාට ගහනවා. ඡන්දෙන් දිනපුවම අනිත් පැත්ත දිනපුවම මේ පැත්ත ඇයට ගහනවා. ඒ පොලිසියෙන් ගිහිල්ලා ෂේප් කරගන්න පුළුවන් නේ. දැන් මේ අපි කාත් එකද කොටා ගන්නේ. අපේ මුන් එක කොටා ගන්නවා. කවුරු වෙනුවෙන්ද? මේ වෙන කොයි හරි යන මොකෙක් හරි වෙන්නේ. ඒ නිසා ඒ වගේ ගොම් වැඩ කරන්න එපා තවදුරටත්. මේ තමන්ගේ අසල්වාසියෝ තමයි හැමදේටම ඉන්නේ. අරින් ඇවිල්ලා ජනාධිපති අරයාවත් මෙයාවත් ඇහිලා අපිට උදව් කරන්නේ හදිස්සියකට උස්ම හිර වෙච්ච වෙලාවට නේ.
අපිට ඉන්නේ කවුද? අසල්වාසියෙක් තමයි කෑ ගහන දුර කැහෙන මිනිහෙක් තමයි උදව්වට ඉන්නේ. ඒ නිසා බලන්න මේ මිනිස්සු තරහ කරගෙන ලෝකෙම ඇල්ලුවා. වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න අපි පොඩ්ඩක් හිතලා මෙන්න මේ පීඩාවල් එන තැන් ටිකක් අපේ ජීවිතේට. මේ ටික හදාගන්න නම් මොකද්ද? පළවෙනි එක සංවේදී වීමේ හැකියාව. දෙවෙනි එක නුවණින් සලකලා විශ්ලේෂණය කරලා නුවණින් සලකලා නිවැරදිම තීරණය ගැනීමේ හැකියාව වෙන්න ඕන. ඕක ආවත් ඊළඟට එන ලොකුම අමාරුව තමයි මොකද? ප්‍රතිපාක්ෂික ධර්මතාව. දැන් ඕගොල්ලෝගේ අල්ලපු ගෙදර මිනිස්සු දැන් ඕගොල්ලොත් එක තරහයි. හිතන්නේ මෙහෙම අද මේ කාරණා හිතන්න. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇත්තටම මේ තරහලා ඉන්න එකෙන් වෙන්නේ ඒගොල්ලන්ට අපිට හානියක් ප්‍රශ්නයක් විතරයි. අපි මේ මිනිසුත් අපෙන් වෙච්ච වැරද්දට සමාව දෙන්න ඕනේ. මේ අපෙන් සමාව ගන්නවා හරි මේ මිනිසුත් සමාව දෙනවා හරි මේ දෙකට යනවා. දැන් මෙන්න මේ හිතපු ගමන් මොකක් වෙනවද? ප්‍රතිපාක්ෂික ධර්මතාවලට යගෙන මාන්න කරා. මම මොකටද යන්නේ? උන් එන්න ඕන නම් උන් ඇවිල්ලා සමාව ගත්තොත් මම දෙනවා. මම නම් කවදාකවත් ඕකෙන් පස්පා ගන්නෑ. ඔන්න ප්‍රතිපාක්ෂික හිතට විරුද්ධ කාරණාවට යගෙන. ඕකෙන් මොකක් කරනවද? මේ සම්බන්ධතාවයේ ගොඩනැගෙන එක වළක්වලා තියෙනවා. අපි හතුරු විදිහටම තියාගන්නවා. නේ? දවසක් අපි වන්න උතන මේ පිටිපස්සේ තියෙන දරුවෙක් ඉස්කෝල ළමයෙක් එක්ක රණ්ඩු වෙලා මම කාමරේ හිටිය ඇවිල්ලා මාත් එක්ක මෙන්න මෙහෙම රණ්ඩු නැහැ කියලා. මං කිව්වා ඒ වෙලෙම ගිහිල්ලා සමාව අරගෙන මිස ආයෙ මෙතෙන්ට එන්න. ඒ වෙලෙම ගිහිල්ලා සමාව අරගෙන බැන්න මෙයා එක රණ්ඩු වෙලා මා කරලා මෙයාම තමයි බැලලා තියෙන පිටිපස්සේ ඉන්න එයා දැනට. මේ රණ්ඩු වෙලා තමයි මෙතෙන්ට ඇවිල්ලා කොහොම මෙන්න මෙහෙම රණ්ඩු කරා මං එයාට බැන්න. රයිට්. ඔයාගේ අතේ වැරද්ද වෙලා නැහැ. ඔයා ඉන්නේ මන් ළඟනේ. ගිහිල්ලා දැන් ගිහිල්ලා සමාව අරගෙන ඉන්නෝ නැත්තම් ආයි මේ පැත්තේ යන්න. සමාව අරගෙන ආව ටික දවසකින් ඊට මහින්ද පැයක් ගියේ නැහැ දෙන්නම. ගජ මිත්‍රයෝ. නැත්තම් අවුරුදු ගාණක් ඕන මොකක් කරගන්න තිබුණද? හතුරු විදියට ඉන්න තිබුණා. අර පුංචි තල්ලුවකින් මේ එතනින් පොඩි වෙලාවක් ගියේ නැහැ. ඒ සමාව ගත්තෙන් පස්සේ අනේ එයාත් මොකක් කරනවා? අනේ මගේ අතින් තුනේ වැරද්දක් මෙහෙමයි කියලා දෙන්නම දැන් හොඳ මිත්‍රයෝ විදියට හිටියේ නැති වෙලා යන තිබිච්ච ලොකු දේවල් ටිකක් ආයි තමන් වෙත ආවා. ඒ නිසා එහෙම දේවල් වෙනවා. මම දන්න තරමින් මම මේ පරිසරය ඇතුලේ මගේ කිසිම තරහකාරයෙක් නෑ. මාත් එක්ක තරහ වෙන සින්නෝද නැත්නම් මම දන්නේ. එහෙම නෑ. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නැත්තේ අපිට එහෙම පෞද්ගලික. එහෙම ප්‍රශ්නයක් තියාගන්න විදියක් නෑ මොනවටද? ඒ නිසා මෙන්න මේ සංවේදී වීමේ හැකියාව නෝනින් සලකලා නිවැරදි තීරණය ගැනීමේ හැකියාව ප්‍රතිපාක්ෂික ධර්මතාවල් ටිකට තමයි ඔයගොල්ලෝ කොච්චරෙන් ගියත් අහු වෙනවද? පින්කම් කරන්න ඕනේ කියලා හිතට එනවා. ආපු ගමන් අර මං කිව්වේ අර ලක්ෂ කතාව ටික වෙලා යනකොට ඔච්චර ඕනේද අර දුන්නේ මෙහෙම අර කට්ටිය අර මිනිහ ඊට පස්සේ මේක අඩුපාඩු වෙනවා. ඒ අඩුපාඩු හැර මොකක් කරනවද? මේක නොදෙන්න ඕන කියන තැනට අපි හිත අරන් යනවා. ඒ කියන්නේ අපි වැඩේ කෙරෙන්න ඕන නැති වෙනකොට අපි මොකක් කරනවද? එයාගේ අඩුපාඩු හොයන්න පටන් ගන්නවා. අඩුපාඩු හොයලා මේ අඩුපාඩුව නිසයි මම මේ විදිහට මේ උදව්ව කරන්නේ නැත්තේ කියන දැනට යනවා. ඒ කියන්නේ තමන්ගේ ඇත්තටම හිතේ මුලින්ම උමනා පහළන මට මේක කරන්න බෑ කියන දාද. ඒකයි ඊට පස්සේ අඩුපාඩු හොයන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කරන්න ඕනේ අපෙන් වෙන්න ඕනේ යුතුකම් කළා. ශක්තිමත් ආත්මභාවයක් පරිහරණය කරන කෙනෙක් බඩපත් මම එකම දේ අද කිව්වේ දවසේම. හැබැයි මේ එකම දේ කිව්වත් ඕගොල්ලන්ට මට හොඳටම තේරෙනවා. හොඳටම දන්නවා මේ එකම දේ කිව්වත් තාම මේ කාරණාව එකට යන්නේ. කන් දෙකට යයි. මේක හිතට ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් මට්ටමකට හිතේ එන්නේ. ඒ නිසා අපි ඔන්නෝක අද හොඳට බලන්න ඕක ක්‍රියාත්මක කරනවද බලන්න. මතක තියාගත්තා නම් වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේක ක්‍රියාත්මක කළා ඕගොල්ලෝගේ ප්‍රශ්න ලිඛින හැටි බලන්න ලිඛුණා තියෙන ඕගොල්ලෝගේ විශ්වාසයෙන් ක්‍රියාත්මක කරයි. ප්‍රතිපාක්ෂික ධර්මතාවල් මැඩලා ගැනීමේ වගකීම. දැන් මේ බණට දාලා මේක නිවන් දකින්න එකක්ද? නෑ මේක හැම දෙයකටම අදාළයි. මේ ධර්ම කියන්නේ හැම තැනම තියෙන දෙයක්. ඡන්දෙ දුන්නේ අපි රට විනාශ වෙලා තින්නේ මේ කාරණාව දන්නේ නිසා. අපි සාසනය විනාශ වෙන්නේ ඔතනින්මයි. පරිසරය විනාශ වෙන්නේ ඔතනින්මයි. පෞල් ජීවිතය විනාශ වෙන්නේ ඔතනින්මයි. දරුවන්ගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ ඔතනින්මයි. දරුවන්ගේ ජීවිතය ගැන මම කියුවේ නෑ මම දවසක කියන්නම් ඕගොල්ලන්ට ඔක තේරෙන මට්ටමට. ඒ නිසා අපිට වෙලාව දැන් 5:01යි. අද වෙලාවකින් යන්න ඕද නෑනේ. මොන හරි ගැටලුවක් තියෙනවා අපි අහන්න. ඔය සම්බන්ධ මම ඊට වඩා ලොකු කාරණාවකට යන්නේ නැහැ. මොකද කාරණා දෙකක් එක දවසේ පටලවා ගත්තාම එකක්වත් හරියට ඔලුවට යන්නේ නැහැ නේ. කාරණා දෙක තුන කියපුවාම තේරෙන්නේ නැහැ නේ අවබෝධ වෙන්නේ නැහැ. මොකද මමත් කැමති මේක වේගෙන් කතා කරගෙන යන්න. මටත් එපා වෙනවා මේ එකම දේ හැම වෙලේම කියනකොට. නමුත් අර ගිය සතියේ රුලින් සතියේ වෙච්ච සිදුවීමත් එක මම තේරුම් ගත්තා මේ කියලා මේ විනාඩි 10කින් කීප දෙයක් මතක නැති වුණා නම් මේ මිනිසුන්ට මේක 3-4ක් එකසැරේට කියලා හරියයිද? ඔව්.
ඒ කියන්නේ බහුතරයක. ඒ කියන්නේ එක්ක අනිත් මනුස්ස ඒ කියන්නේ එක්ක අනිත් මනුස්සය කියන්න ඕනේ මේක මේ වැඩේ කරන්න එපා අක්කේ හරි නංගි හරි මේ මෙහෙම දෙයක් දැන් කිව්වනේ ඔයාලට තේරෙන්නේ නැද්ද කියලා. දැන් ওই සංවේදී වීමේ හැකියාව කියන එකේදී අපිට අන්න එතන සංවේදී වෙනවා. දැන් අපිට මෙතන ඉන්න කෙනෙකුට ඒ කාරණාව තේරුනේ නැහැ කියලා ඒ වැරද්දම කරනවා කියලා. අපිට සංවේදී වීමේ හැකියාවක් තියෙන්න ඕනේ ඒ වෙලාවේ අපිට එයාට මේක එයාටත් හානියක් නොවෙන්න මටත් හානියක් නොවෙන මට්ටමින් කියලා දෙන්න. මේ සම්මුද තේරෙන ග්‍රාමදු දැන් කියපු දේ කරයි කියලා කියපු ගමන් කියනවද දැන්? දැන් එපයි කියපු දේ කරා කියලා මේ අපි දැන් මෙහෙම වෙච්ච ගමන් හිතන ආරවුලක් නෙවෙයි තියෙන්නේ. ඒ ආරවුලක් ඇති නොවෙන්නත් ඕන. ඒ යට ඒ වැඩේ තේරෙන්න ඕන පුළුවන් මට්ටමින් මේක කියලා දීමේ සංවේදීතාවයක් තියෙනවා නම් කියලා දුන්නට කවන්නේ. එතන ද්වේෂය මුල් වුණොත් ගැටලුවකට යනවා. සංවේදී වීමෙන් ගියා විශ්ලේෂණය කරන ඕනේ. ඒ වෙලාවේ මම කෙසේ මෙයාට ආමන්ත්‍රණය කළ යුතුයිද වැරදුනොත් ආයෙ මොනවද මොනවද බලන්න. හොඳයි. ඒ නිසා අපිට අන්න එහෙමත් පුළුවන් නම් එකිනෙකා හදා ගන්න. ඒකත් හොඳ දෙයක්. හැබැයි ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ කියන දේවල් අහගෙන ඉඳලා දැන් මෙතන ඉඳලා මේ පැත්තට යනකොට ඒක අමතක වුණා නම් හිතන්නකෝ මේක ඊළඟ සිතයක් වෙනකොට කොහොම මතක තියෙයිද කියලා. මම මතක තියාගන්න කියන එකට වඩා අපි හැම වෙලේම කතා කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියන නේ. හැම වෙලේම ප්‍රායෝගික කරන්න. දැන් නැගිටලා වෙලාවෙ ඉඳලා මේක ක්‍රියාත්මක කරලා. දැන් මේ වාඩිලා ඉන්න වෙලාවෙ ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න උත්සාහවත් වෙන්න අඩුපාඩු වෙන එක නවත්තන්න බෑ. අඩුපාඩු වෙයි. හැබැයි හැම වෙලේම මොකක් තියෙනවද? උත්සාහය තියෙනවා. කරගන්න බැරි වෙන වෙලාවල් ඇති. ඒක ඕගොල්ලන්ට නේ මට උනත් තියෙනවා. අපි හැමෝටම තියෙනවා. නේ? කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ද්වේෂය කියන එක බරපතල විදිහට આવොත් අපිට සමහරවිට මෛත්‍රිය පවත්ත ගන්න බෑ. රාගය කියන එක බරපතල විදිහට આવොත් සමහරවිට සාමාන්‍ය හිත පවත්ත ගන්න බෑ. මෝහය කියන එක බරපතල විදිහට આવොත් රාග දේශයෙන් එක කොහොමද නවත්ත ගන්න බෑ. හැබැයි ඒක හැම වෙලේම එක මට්ටමින් තියෙන එක නෙමෙයිනේ. හදිසි කෝපය කියන්නේ. ශනික කෝපය, ශනික රාගය කියන කාරණාවට එහා ගිහලා සාමාන්‍ය මට්ටමේදී අපිට හැම වෙලේම ස්පීඩියෙන් ඉන්න වෙලාවක් තියෙනවා. අන්න ඒ වෙලාවට උත්සාහ කරන්න ඕන. ඔය කියන මට්ටම කොහොමද රැකගන්නේ? එහෙම නැති වුණොත් අපි මේක අහගෙන ගියපු පමණින් මේක සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ. ඇහුණාම තමයි තේරෙන්නේ. තේරුණාම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හොඳට අහන් හිටියොත් තේරුණොත් කොහොමද? තේරුණොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔක අපි කතා කරා ඉතින්සලනේ දවසක්. සුදු කළු කර්ම කියන එක කතා කරන්නේ මොනවද හිත කතා කරා. පූසෙන් ලේනේ කතාවම තමයි අපි ඒක දාගත්තේ නේ. එදා වෙන්නේ නේ. ඔව්. ඒකදී අපි කතා කරා ඒ කියන්නේ අපිට පූසා යන්නේ වෙලාවේ සංවේදී වීමේ කියන ඕනින් සලකා බලලා අන්න එතන මොන බලන්න ආයෙ එතින් තමයි ඉන්නේ තියෙන්නේ. සංවේදී වීමේ කියව තිබුණ කොමනේ දැන් මීයා ලේන අල්ලන් එනවා පූසා. දැන් සංවේදී වුණා කාටද? ලේනට සංවේදී වෙච්ච ගමන් පූසට ගහනවා. එතකොට අපි බලන්න ඕන පූසා ගොදුරු අල්ලන්නේ කාලා බඩ පිරලා නිකන් ඉන්න බැලුවටද? ඌත් බඩගින්න නිවා ගන්න ගොදුරු අල්ලන්නේ. හැබැයි ගොදුරු අල්ලුවා කියලා ලේනට ලේනගේ ජීවිතේ අයිතිවාසිකම් නැති කරගන්න පුළුවන්ද එහෙම? එහෙමත් බෑ. ඒකට දෙන්නගෙන් පාර්ශවයෙන් සාධාරණ හේතු තියෙනවා. ලේනට ජීවත් වීමේ අයිතිවාසිකම් තියෙනවා. පූසට දැන් පූස කියන්නේ සත්තු මරාගෙන කන පිරිසන්නේ වනචාරී සත්තු පිරිසන්නේ. ඒකට උගේ අයිතිවාසිකම් තියෙන්නත් ඕන. ඒතර මෙන්න මේ සිදුවීම ඉස්සරහා දැන් අපි ඉස්සරහට සම්මුඛ වෙලා තියෙනවා. දැන් සංවේදී වීම සංවේදී වීම ලේනට විතරක් තිබුණොත් පූසට ලේනට මම කියපු නිසා කෙටියෙන් කියන්නේ මේක හොඳේ. ලේනා කෙරෙහි මෛත්‍රී සාගත හිතත් පූසා කෙරෙහි ද්වේෂ සාගත හිතත් යදෙනවා. එතකොට මේක හොඳ දෙයක්ද? මෙහෙන් හොඳ 50යි අරෙන් අරක 50යි 50 කැපුණාම බිඳුවයි. ඇයි මෛත්‍රිය 50යි ද්වේෂය 50යි මෛත්‍රිය 50ට ද්වේෂය 50 කැපුණාම බිඳුවයි. ඇයි ලේන කෙරෙහි මෛත්‍රී සාගත භාවයත් පූසා කෙරෙහි ද්වේෂයත් කියන්නේ පාර්ශව දෙකක පාරණ දෙකක් නේ. එතකොට මෙහෙම වෙච්ච ගමන් 50ට 50 කැපෙනවා. අන්න එතකොට අපි මොකක්ද මේ වෙලාවේ කර යුතු වෙන්නේ කියන එක කරන්න දෙන ආයි සංවේදී වීමේ හැකියාව නෙවෙයි. නුවණින් සලකලා ඒ වෙලාවේ මා ගත යුතු නිවැරදිම සහ හොඳම තීරණේ මොකක්ද කියන එක තමයි ඒ වෙලාවේ ගන්න ඕනේ. එතකොට පූසාට ගහන එකද ලේන බේර ගන්නවද පූසට ගහලා පූසෙලවනවද
ලේනගේ ජීවිතය ආරක්ෂා වුණොත් පූසට ගහලා පූසගේ ආහාර නැති වෙනවා. පූසගේ ආහාරය රැකුණොත් ලේනගේ ජීවිතය නැති වෙනවා. හද්ද හුටපටයක් නේ මේක. එතකොට අපි මේ වෙලාවේ ගත යුතු තීරණය කියන එක තමා තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ සමහරලාට පූසට ගහලා ලේන බේරගත්තාම ලේනත් මැරිලා. ලේනට ලේනගේ ජීවිතෙත් නැහැ පූසට ආහාරෙත් නැහැ. තව ප්‍රශ්න දෙකක් වෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේ වෙලාවේ අපි ඒක වෙනෙන් කර යුතු දෙයක් තියනවද නැද්ද කියන එක. ඒක ඉතින් පැය ගණන් ගිහිල්ලා කරන්න පුළුවන්ද? ශනිකව දකින්නකොටම සිද්ධ කරන්න ඕන. අර මට බස් එකේදී වෙච්ච එකට වඩා අනිත් එක තමයි අපිට වෙන්නේ. ඇයි ඒ? දැන් අපි දැන් තනුන්ට හිත කර අනුන්ට හිත කර මේව හිතා ඉන්නකොට පූස ලියන කාලා ගිහිල්ලා ඉවරයි. ඇයි දැන් අපි මේ සූත්‍රය දාලා ගලපන ඕනේ නේ. දැන් ඔන්න සංවේදී වුණා. ඊළඟට නෝනිය සලකලා විශ්ලේෂණය කරලා නිවැරදි තීරණය ගන්න ඕන. නේ? ඊළඟට ඔන්න ප්‍රතිපාක්ෂික ධර්මතාව ටික මඩනවා. හරි. ලේන පූස ලේනත් තරම් ගිහිල්ලා දැන් ප්‍රතිපාක්ෂික ධර්මතාව මඩලනවා පූස නැහැ. එහෙම නැතුව ශනිකව අපි මේ වෙලාව ඒ කියන්නේ ඔකට ටිකක් පුරු වෙනකොට ඔය ටික හැදෙනවා ඇත්තටම. මේක අමුතු දෙයක් නෙමෙයි. හිතා ඉන්නේ නැහැ. ඒක තමයි මේ වෙලාවේ අපි නිකන් ඉන්නවද මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවද කියන එකත් තීරණය කරන්න ඕනේ. ඒ සිදුවීම දැකලා. අනේ. ඔව් අපිට ඒකට සමහරලාට මැදිහත් වෙලා හොඳ ඒකෙන් අපි ඵලදායි වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඈ? ඔව් එහෙම බේර ගන්න පුළුවන් වෙලාවලු තියෙනවා. ඔව් හිර කරගත්තම හපන්න බැරි වෙනවනේ නේ. ඔව්. එහෙම වෙලාවල් තියෙනවා. ඒක ඉතින් මට කියන්න බෑ මේ. ආන්නේ. ඒකේ දැනට අදාළව ශනික වෙන්න ඕන තීරණයක්. ඒ නිසා දැන් අපිට වාහනේ අපි පාරේ යනවා. පාරේ යනකොට මේ වෙන මිනිස්සෙක් නිින්ද ගිහිල්ලා අපේ ඇඟට එනවා. එතකොට අපි ඒ වෙලාවේ මොකද කරන්න ඕනේ? දැන් මම නිවැරදි මිනිහා, ඒ මිනිහා වැරදි කියලා දැන් මෙතන හිටියොත් ඒ මිනිහා අපේ ඇඟට ඇඟට වාහන එනවා. එතකොට දැන් පාරේ රෝන් සයිඩ් දාන එක හරි නෑ කියලා දැන් මට දැන් මේ වෙලාවේ නිවැරදි පාරේ ගියොත් අර වාහනේ ඇවිල්ලා ඇඟේ හැපෙනවා. දැන් මේ මිනිස්සේ එහා පැත්තෙන් එල්ල මේ පැත්තට ආවයි කියන්නකෝ. දැන් අපි එහා පැත්තේ පාරට දැම්මොත් අපි රෝන් සයිඩ් නේ. වැරදි පාරේනේ යන්නේ. එතකොට දැන් අපි නිවැරදි පාරේමයි යන්න ඕනේ. මම නිවැරදි දෙයමයි කරන්න ඕනේ. අර මිනිහා නිින්ද ගිහිල්ලා ආවක් කමන්නේ. මම ඉන්නනේ කොහෙද? නිවැරදි තැනේ කියලා හිතනොතින් අර මිනිහා කොහොමද ඇවිල්ලා අපේ ඇඟේ හැපෙනවා. ඒ වෙලාවට මොකද කරන්න දෙන්නේ? නීතිය. චුට්ටක් එහෙම ගල්ලා අපි මොකක් කරනවද? එයා එන්නේ මේ පැත්තට නම් නිින්ද ගිහිල්ලා අපි මොකක් කරනවද? අපි වැරදි පැත්තට දානවා. අපි මේ වෙලාවේ වැරදි පැත්තට ගියොත්ද බේරෙන්නේ හරි පැත්තට ගියොත්? වැරදි පැත්තට ගියොත් බේරෙන්නේ. හැබැයි අපිට ලෝකේ හැමෝම දන්න දේ තමයි වැරදි පැත්තට ගියොත් බේරෙන්නේ නැහැ කියන එක. හැබැයි මේ වෙලාවේ වැරදි පැත්තට ගියේ නැතොත් ඒත් බේරෙන්නේ නේ? ඔව්. වැරදිද නේද? ඒ වෙන මම කියපු කාරණා මෙතන විතරක් ගන්න බලන්න චුට්ටක්. අර අපි රෝන් සයිඩ් යනවා කියන්නේ සම්පූර්ණ නීතියට පටහැනි. ඒ කියන්නේ අපිට අනුතර වැඩි දඩුවේද? අනුතර වැඩි. හැබැයි අර වෙලාවේ අනුතරින් වලකින්න තියෙන්නේ. වැරදි දේ කළම තමයි. එයි දැන් මේ මිනිස්සු එහා පැත්තේ පාරෙන් ඉස්සරහින් යනවා මම මේ පැත්තෙන් යනවා. ඒ මිනිස්සුට නිින්ද ගිහිල්ලා වංගුවේදී වාහනේ එනවා මේ පැත්තට. දැන් මම හරි පාරේ හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හරි දේ කරනවා නම් වරදින්න විදියක් නැහැ නේ කියලා මම මොකක් කරනවද? මම මගේ පාරේම ගියොත් ඒ මිනිහා කොහොමද මගේ ඇඟට යනවා. එතකොට මට කරන්න තියෙන්නේ මේ වෙලාවේ හරිම දේ වෙන්නේ ලෝකෙට වැරදිම දේ ඒ වෙලාවේ. හරිම දේ බවට පත් වෙනවා. සාමාන්‍ය වෙලාවට පොදුවේ වැරදි දේ ඒ වෙලාවේ හරිම දේ බවට පත් වෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ඒ ස්ථානයට අනුව ඒ වැඩේ තීරණය ගන්නවා ඇරෙන්න අපිට මේ දැම්ම ඉඳලා අර උත්තර හදාගෙන තියාගන්න බෑ. ඒ වෙලාවට මොනවද කරන්න ඕන කියලා. ශනික වෙති වෙන දේවල් නේ. ඒ දේවල් වලට ශනිකවම තමයි පිළිතුරු සපයා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් සංවේදීතාවය පොඩ්ඩක් හරි තේරෙනවද? දැන් ඕගොල්ලෝ ගිහිල්ලා ගෙදර ඉඳන් කරන්න බලන දෙයක්. ඕගොල්ලෝ බලන්නකොම ලෝකෙටම පොඩ්ඩක් සංවේදී වෙලා මහා කරුණා සමාපත්තියට සංවේදී වෙලා හැන්දෑවට. කාල බීලෝ නිදා ගන්න වෙලාවට නේ පොඩ්ඩක් මතක් වුණා පොඩ්ඩක් බලන්නකො මහා කරුණා සමාපත්තියට සංවේදීලා මගෙන් අපේ මහත්යට වෙන්න ඕන දේ. මගෙන් අඩුපාඩුවක් තියෙනවා. මගෙන් දරුවන්ට වෙන්න ඕන දේ. මගෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවද? මගෙන් නැන්දර මාමට වෙන්න ඕන දේ. නෝන කෙනෙක් නම් මහත්යෙක් නම් මගෙන් නෝනට වෙන්න ඕන දේවල් වල අඩුපාඩුවක් වෙලා තියෙනවද? මගෙන් ගමට මගෙන් කාට හරි අද්දාසෙ මොනවා හරි අඩුපාඩුවක් වෙනවද? මගෙන් ශාසනයට මගෙන් වෙන්න ඕන දේවල් වෙලා තියෙනවද නැද්ද? මගෙන් පරිසරයට මම මේ කරන දේවල් වලින් පරිසරයටත් මටත් ලෝකෙටත් හානි කරයිද? එතකොට මගෙන් ශාසනයට වෙන්න ඕන දේවල් ටික වෙලා තියෙනවද? මොනවද මගෙන් වෙලා තියෙන අඩුපාඩු? මගෙන් වෙන්න ඕනේ මොනවද?
මට කළ හැකි දේවල් මොනවද කියලා චුට්ටක් ඔය සමාපත්තිය සම්මෙදිට බලන්නකො මෛත්‍රියට. ඔය එරිමිනිය කතාගෙන මෛත්‍රී භාවනා කරන වෙලාවක උනක් කමන්නේ නිකන් අර නිදුක්කෙත් නිරෝගී වගේ කියන්නේ නැතුව බලන්න මම නිසා මගෙන් වෙච්ච අඩුපාඩු ටික මොනවද? මගෙන් කෙරෙන්න ඕන දේවල් නොකිරීලා තියෙනවද? කළ හැකිව ඉඳගෙනත් කරලා නැතුවේ. කළ හැකිව ඉඳගෙන මම නොකරපු දේවල් මොනවද? නේ? එතකොට අන්නේ දේවල් ටික හොයනකොට සංවේදී වීම හැකියාව ටික ටික මක් වෙනවද? වැඩෙනවා. එතකොට මගේ අඩුපාඩු ටික දැක්කහම මගේ මහත්තයට මේ අඩුපාඩු වෙලා තියෙනවා. මගේ නෝනට මේ අඩුපාඩු වෙලා තියෙනවා. මගේ දරුවන්ට මේ අඩුපාඩු වෙලා තියෙනවා. එතකොට ඊළඟ දවසේ මොකක් කරනවද පොඩ පොඩ. ඒ දවසේම ගිහිල්ලා ආයෙ 아무තු දෙයක් වෙන්න හදන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. චුට්ට චුට්ට අඩුපාඩු හදාගන්න පෙළඹෙන පොඩ පොඩ ඒකට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔන්න ප්‍රතිපාක්ෂික ධර්මතා එන හොඳට තේරුම් ගන්න පේනවා. දැන් ඔන්න මම මේම කරන්න යනකොට මෙන්න මෙහෙම බැලුම් අහන වෙනවා. ඔන්න ප්‍රතිපාක්ෂය. ඒව දැකගෙන මොකක් කරන්න? ඒව මැඩලා ගන්න බලන්න. එතකොට හරි ලස්සන ජීවිතයක් වෙනවා ඕගොල්ලන්ට. එයි ඔයගොල්ලෝ දහම ඇතුලේ මේ කියපු කාරණා ටික සජීවීව තමන්ගේ ඉස්සරහා ප්‍රායෝගිකව පේන්න පටන් ගන්නවා. මම කියන්නේ ඔයගොල්ලෝ මේක කළා බලන නිසා මේ පොඩ්ඩක් සතුට වෙන්න පුළුවන් තැන්. සංවේදී